शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि आनातिपाता वेरमणि सिक्खापदं समाधियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समाधियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समाधियामि मुसावादा वेरमणि सिक्खापदं समाधियामि सुरामेरय मज्जपमा दट्ठाना वेरमणि सिक्खापदं समाधियामि समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सघ्घे मुखधं धम्मस्य विनकालो अयं बद्धंता धम्मस्य विनकालो अयं बद्धंता धम्मस्य विनकालो अयं बद्धंता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से चक्कुं अनत्ता रूपं अनत्ता सद्धा अनत्ता सोतं अनत्ता गन्धा अनत्ता गानं अनत्ता रसो अनत्ता दिव्हा अनत्ता कायो अनंता पोट्टम्भा अनंता मनो अनंता धम्मा अनंता
සද්ධර්මලාභී වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි, මා මේ ගාථා පාඨය තෝරාගත්තේ එක් හේතුවක් මුල් කරගෙනයි. විශේෂයෙන් අපේ ලෝකයාගේ හිතසුව පිණිස යම් ශාසනික මෙහෙවරක් සිද්ධ කරන හොඳ ගිහි පිරිසක් වෙනුවෙන් තමයි මම මේ මාතෘකාව ගත්තේ. මොකද මේ මාතෘකාව ගත්තේ මේ පින්වත් පිරිසක් දන්නවා ඇති මේ ගාථා පාඨය කුමන සූත්‍රයේද ගැබ් වෙලා තියෙන්නේ. ගිරිමානන්ද සූත්‍රයේ තමයි මේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන් ලවා ගිරිමානන්ද හාමුදුරුවන්ට දේශනා කළේ. ගිලන් වෙලා ඉන්නකොට ගිරිමානන්ද හාමුදුරුවන් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට සැලකරනවා. ගිරිමානන්ද හාමුදුරුවෝ මේ කාල වකවානුව තුල ගිලන් වෙලා සිටිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපි කුමක්ද කරන්න ඕන? අන්නේ මොකද තමයි බුදුරජාණන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රය ගිරිමානන්ද හාමුදුරුවන් වෙනුවෙන් දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට සැලකර සිටියා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් 4 දෙනෙක් නම් කළා. බෙක්කු, භික්ෂුණී, උපාසක, උපාසිකා. ඒ ශ්‍රාවකයන් 4 ගොල්ලෝ බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිවෙත ප්‍රායෝගික අනුගමනය කරනවා නම් බුදුහාමුදුරුවන්ගේ ඒ ප්‍රතිපත්ති හැම ක්ෂණය තුලම තමන්ගේ සම්බුද්ධියෙන් විමර්ශනය කරමින් ධර්මානුකූලව ජීවිතේ ගොඩනගා ගන්නව නම් අන්න ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාව. ඒ මාර්ගය. දැන් මේ කාලවකවානුව තුල සම්බුද්ධ ශාසනයේ ක්‍රමානුකූලව පිරිහීගෙන එන කාලවකවානුවක් අපට මදහත් භාවයෙන් ඉන්නකොට පේනවා. ඒ කාලවකවානුව තුල යම් යම් අය මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ගිහි පැවිදි පිරිස් ඒ කාලව වකවානුව තුල ඉදිරිපත් වෙනවා. කොහොමද? ස්වේච්ඡාවෙන් කිසිම ලාභ අපේක්ෂාවක් නොමැතිව කීර්ති ප්‍රශංසා වරක් ප්‍රසාද නොමැතිව බොහොම අප්‍රසිද්ධියේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ තිබෙන වටිනාකම පැහැදිලි කරලා දෙන්න ගිහි පැවිදි
පිරිස් ඒක රාශි වෙලා ඉන්නවා. දැන් මේ ප්‍රදේශයේ එවැනි ගිහි පිරිසක් ඉන්නවා. මේ පින්වත් පිරිසට සතුටු වෙන්න පුළුවන්. අපි අසරණ වෙලා නැහැ. අපට සරණ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය කුමන ආකාරයෙන් හෝ අපට ශ්‍රවණය කරලා අපේ ස්වම්බුද්ධිය තුලින් ඒක වටහාගෙන කටයුතු කරන්න උත්සාහ ගන්නවා කියන පිරිසුදු චේතනාව මේ පින්වත් පිරිස ළඟ තියෙනවා. හොඳයි, දැන් මේ මාතෘකාවට ගත්තේ මම චක්කුං අනත්තා. චක්කු කියන්නේ කුමක්ද? මේ පින්වත් පිරිස දන්නව ඇති බොහොම හොඳට. ධර්ම දේශනාවල් ශ්‍රවණය කරලා බණ භාවනාදී සිද්ධ කරලා පොතපත පරිශීලනය කරලා මේ පින්වත් පිරිස ඒ පිළිබඳව දන්නවා. චක්කු කියන්නේ ඇහැ. එතකොට මේ ඇහැට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? රූපය නේද? රූපය තමයි අපි මේ ශරීර කූඩුවට කියන රූප කියලා. මේ බාහිරේ තියෙන සියලුම දේවල් වලට රූප කියනවා. ඒ රූප දකින්නේ කුමකින්ද? මේ ඇහෙන්නේ එතකොට අපි මේවට සඳහන් කරනවා සවිඥානික රූප, අවිඥානික රූප. මෙන්න මේවා බුදුහාමුදුරුවෝගේ දේශනාවේ සඳහන් කරන්නේ අනත්තා. මේක වචනෙට සීමා කරන්න බෑ. ඒක තමන්ගෙම ඔය බඹයක් පමණ රූපකයෙන් තමා තුලින්ම දකින්න ඕන. තමාගේ බුද්ධිය මෙහෙवला. එහෙම දකිනවා නම් තමයි මේ හැම දෙයක්ම තමන්ගෙම අවබෝධය තුලින් වටහා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම දකින්න නම් අපේ මේ රූපය අපේම බුද්ධිය තුලින් අපි අවබෝධ කරගන්න ඕන මේ හැම දෙයකම ස්වභාවය. රූපයට තියෙනවා දැන් මේ ශරීර කෝඩුවට කොටස් 32කින් නිර්මාණය වෙලා කියලා සඳහන් කරනවා. ඒක ගිරිමානන්ද සූත්‍රෙත් පැහැදිලි වෙනවා. මේ කොටස් 32කින් නිර්මාණය වෙච්ච මේ පංචස්කන්ධය තියෙන පංච ඉන්ද්‍රියන් කියලා අපි සඳහන් කරනවා. රූප කියලා කියනවා නේද? ඒතකොට ඇහෙන් දකින්නේ රූප. ඊළඟට කනෙන් අහන්නේ ශබ්ද. සෝතං අනත්තා සද්ධා අනත්තා. දැන් මේ ඇහෙන් දකින රූපේ පිළිබඳව අපි විමර්ශනය කරනවද? අර ත්‍රිලක්ෂණයේ පිළිබඳව ලෝකත් ස්වභාවය පිළිබඳව අපි විමර්ශනය කරනවා. එමේ විමර්ශනය කරනවා නම් තමයි
අපට මේ අභ්‍යන්තරේ සැපය කියන එක මතු කරගන්න පුළුවන්. ඒක වචනෙට නෙමෙයි. වචනෙට සීමා කරන්න හොඳ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන? මේ පිළිබඳව පින්වතුනි අපි භාවනාව සිද්ධ කරන්න ඕන. භාවනාව සිද්ධ කරන්නට උත්සාහ ගැනීමක් සිද්ධ කරනවා නම් දැන් මේ පින්වත් පිරිස සමහර අයට පුළුවන්කම තියෙනවා මෛත්‍රී භාවනාව තුළින් හිත සමාධිගත කරගන්න. එහෙමත් නැත්නම් බුද්ධානුස්සති භාවනාව තුළින්. එහෙමත් නැත්නම් මරණානුස්සති භාවනාව තුළින්. අසුභය මෙනෙහි කරලා. පිළිකුල් භාවනාව මෙනෙහි කරලා. ඒ තම තමන් සංසාරේ ගෙන ආපු පුරුදු පුහුණු වෙච්ච දේවල් තමයි තමන් නැවත නැවතත් තමන්ට ගෝචර වෙන විදිහට සිද්ධ කරන්නේ. එක එක්කෙනා එක එක ආකාරයෙන් තමයි ඒ සංසාරගත පුරුද්දට අනුව තමන්ගේ මනස දකින්න උත්සාහයක් ගන්න. මේක දකින්නේ කවුද? තමා පිළිබඳව තමන් දකින්නේ කවුද? තමාමයි. තමාගේම බුද්ධිය තුලින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මා කාගේවත් ගැලවුම්කාරයෙක් නෙවෙයි. මම මගේ ස්වම්බුද්ධියෙන් මම මේ ගැලවෙන මාවත අවබෝධ කරගත්තා. ඒ මාවත ඔස්සේ ගමන් කරන්න මම මාවත පෙන්වලා දෙනවා. තමා තමයි තමාගේම බුද්ධිය තුලින් මේක වටහා ගන්න. නමුත් අපි ඒක කලේ නැහැ පින්. මොකක් නිසාද? නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වුණා. මම මගේ ආත්මය කියන මිත්‍යාවට ගොදුරු වෙලා අපි මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලුම දේවල් සදාකාලිකයි කියලා අපි ඒවා ඔස්සේ සංතරපණි ඒවා ඔස්සේ සැප හොයන්න ගත්තා. ඒ නිසා තමයි මත් සංසාරේ මෙපින්වත් පිරිසත් සංසාරේ. දැන් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා යා යුතු මඟ. ඒ මඟ ගමන් කරන්න නම් කොහොමද අපි ක්‍රියාත්මක වෙන්න ඕන? උන්වහන්සේ සඳහන් කරනවා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය තුල සිට පිහිටුවා ගන්න ඕන. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕන. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහිය පිහිටුවාගෙන තමන් වැඩ කරන්න ඕන. තමන්ට ඇඟිල්ල දික් කරලා බලන්න ඕන. වෙන කාටවත් නෙමෙයි ඇඟිල්ල දික් කරන්න ඕන. මට වැරදුනේ කොතනද? මම හිතන ආකාරය හරිද? මම හැසිරෙන ආකාරය හරිද? ඒ සියලු දේවල් මට යහපතක් වෙලා අන් අයට යහපතක් වෙනවනම් ඒක ධර්මයට පටහැනි නම් ඒක සමාජ විරෝධී නම් මං ඒක කරනවද නැද්ද? තමා තමයි ඒක තීරණය කරන්නේ. තමාගේ ගැළවීම තමා තුලින් තමයි මතු කරගන්න ඕනේ. දැන් මේ පින්වත් පිරිසට තමන්ගේ මේ බඹයක් පමණ ශරීර කූඩුවට හැමදාම අපි නඩත්තුවක් කරන්න ඕනේ. හොඳයි නඩත්තු කරන්න ඕනේ නැද්ද? නඩත්තු කරන්න ඕනේ. ඕක හැමදාම අපි
අන්දවන්න ඕන, පිරිසුදු කරන්න ඕන, නාවන්න ඕන, කවන්න ඕන. ඔය හැම දෙයක් තුලින්ම තමාට පුළුවන් නේද සම්මා දිට්ඨිය තුල ඉන්නවනම් සීමා රහිතව මේ හැම දෙයකින්ම අනිත්‍යතාවය දකින්න බැරිද? දකින්නවද? දකින්නවද? නෑ නේද? දකින්න උත්සාහයක් ගන්න නෑ නේ. වචනේ විතරයි නේද? එන වැරදුනා අපට. නෑ. ඒක වචනේ පරිසමාත්‍යෙන්න. තමන් සතර ඉරියව්වකදී මේ පිළිබඳව විමර්ශනය කරන්න ඕන. සීමා රහිත වෙන්න ඕන. සීමා සහිත වෙන්න හොඳ නෑ. සීමා රහිතව තමාගේම බුද්ධිය තුලින් මේකට තියෙන එක. මේ බුද්ධිය තියෙන එකට. මිනිස්ය කියන සත්‍යය තමයි නිවන් අවබෝධ කරගන්න. බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන් මිනිස්යයි. පසේ බුදු වෙන්න පුළුවන්. මහා රහත් වෙන්න පුළුවන්. අනාගාමි මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, සෝවාන් මාර්ගඵල මතු කරගන්න. අපි මේක සීමා නොකර හැම ක්ෂණය තුලම තමන් සම්මත ලෝකේ තමන්ගේ සියලු දෙනාත් සමගම සම්බන්ධකම් පවත්වන්න ඕනේ. ගිහි ජීවිතය ගත කරන මේ පින්වත් පිරිසට ස්වාමි පුරුෂයා, දරුවෝ, සහෝදරයෝ, ඥාතියෝ සම්මුතියට අපි සඳහන් කරනවානේ. මේ කවුරුත් අපි එකට ඒක රාශි වෙලා තමයි මේ සම්මත ලෝකේ ජීවන රටාව ගෙනියන්නේ. අපිට තනියම මේක ගෙනියන්න බෑ. තනියම පුළුවන් ද මේක අපිට ඕන විදිහට ගෙනියන්න? අපිට කී දෙනෙක් මේකට ආධාර වෙලා තියෙනවා. පින්වතුනි, මේ ශරීර කූඩුව නඩත්තු කරන්න ගන්න සියලුම දේවල් අල්පෙනෙත් ඉඳලා සියලුම දේවල් නිර්මාණය කළේ කාගේ ආධාර මත, සහභාගීත්වයෙන්, සහයෝගයෙන් අපට අවශ්‍ය කරන සියලුම දේවල් නිර්මාණය කළේ කවුද? මේ අපි වගේම පිරිස නේද? වෙන කවුරුත් ඇවිල්ලා මේක කළාද? මේ ලෝකේ තියෙන සියලුම දේවල්, මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලුම දේවල් කවුද නිර්මාණය කළේ? අපි වගේම මිනිස්සු. මේ ලෝකේ තියෙන සියලුම තාක්ෂණයේ දියුණුවනේ කවුරු විසින් හොයාගත්ත දේවල්, මිනිස්සයා විසින් හොයාගත්ත දේවල්. එසක්වල සියලු ග්‍රහලෝක පවා හොයාගෙන තියෙනවා මිනිස්සයා. මේ මනුස්ස ශරීරය. දැන් මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ ශරීරේ කෝඩුව ක්‍රියාත්මක වෙන්නේ පින්වතුනි මේ නාමකය කියන එක හරහා. කුමක් කරහද? නාමකය හරහා. රූපය ක්‍රියාත්මක වෙන්නේ නාමකයෙන්. චෛතසික ධර්මයක් මතු කළොත් පමණයි. හොඳයි නැද්ද? මේ රූපේ ක්‍රියාකාරීත්වය ක්‍රියා විරහිත වෙනවා
මේක අර විඥානය කියන එක නැති වුණා. විඥානේ තියෙන තාක්කල් මේ පංචස්කන්ධය තියෙනවා. මේ පංචස්කන්ධය තිබෙන තාක්කල් ඒ නාමකය විසින් පංචස්කන්ධය හසුරවනවා. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ නාම රූප කියලා. නාමය වෙනම තියෙනවා, රූපය වෙනම තියෙනවා. නමුත් අපි මේක නාම රූප දෙක එකට එකතු කරලා ගැට ගහලා නিত্য සුඛ ආත්ම කියන මිත්‍යා මතයට ගොදුරු වෙලා මේ පරිශීලනය කරන සියලුම දේවල් සදාකාලිකයි කියලා ඒව ඔස්සේ සැප හොයන්න ගත්තා. හොඳයි ඒක නේද කලේ? ඒව නැති වෙනකොට නේද අපිට දුක ඇති වෙන්නේ? ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ. එහෙම නේද? ප්‍රිය දේවල් අපෙන් නැති වෙනකොට දුකයි. අප්‍රිය සංපයෝගෝ දුක්ඛෝ. නේද? අපිට අකමැති අප්‍රිය අමනාප දෙයක් වුණොත් එතන දුකයි. නේ? එහෙනම් යං කිච්චි නලබති තම්පි දුක්ඛං. තමන් කැමැති දේ කැමැති ආකාරයට වෙනකොට දුක ඇති කරගත්තා. දැන් මේක නේද අපි කවුරුත් ක්‍රියාත්මක කරන්නේ. අපිට බෑ පින්වතුනි මේ ලෝකේ බාහිරේ හදන්න පින්වතුනි. අපිට අපේ බඹයක් පමණ ලෝකෙවත් අපට ඕන විදියට නඩත්තු කරගන්න බැරි කොට අපි කොහොමද තවත් කෙනෙක් අපට ඕන විදියට හසුරන්නේ? බෑ. එහෙම වෙන්නේ නැහැ. බුදුහාඳුර ලෝකේ හදන්න ගියේ නැහැ. මහා කරුණාව කියන එක තිබුණා බුදුහාමුදුරන් ළඟ. නමුත් බුදුහාමුදුරෝ ඒ කෙනාගේ ගති ලක්ෂණ සංසාරගත ගති ලක්ෂණට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එයාටම කවදා හෝ දවසක එයාගේ අකුසල් මූලයන් ප්‍රහාණය වෙන ශක්තිය මත වෙනකොට අකුසල් නිසානේ මේ කවුරුත් සංසාරේ මාත් එක්කමයි මේ ඇත්තොත් එහෙමයි. ඒ අකුසල් මූලයන් ප්‍රහාණය වෙනකොට එයාට අර ඥානය කියන එක පහළ වෙනවා. එතකන් සංසාරේ යනවා. බුදුවරු 5,727 දෙනෙක් මේ ලෝකේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන් තියෙනවා. ඒ කාල වකවානුව තුල දේශනා කරන මාත් මේ පින්වත් පිරිසක් සංසාරේ සැරිසරුවා. මිනිස්සු වෙලාද? මිනිස්සු වෙලාද? නෑ මිනිස්සු වෙලා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ස්වම් බුද්ධියෙන් උන්වහන්සේ අවබෝධ කරගත්තා තල 31ක්. මේ තල 31ට බුදුහාමුදුරුවෝ බැලුවා 31 ස්වභාවය මොකක්ද කියලා. එතන නිවන නෑ. නිවන තියෙන්නේ ඊට එහා ගිය තැන. අන්න එකට කියනවා දෙතිස් තලය කියලා. ඔය දෙතිස් තලය තමයි බුදුහාමුදුරුවෝ අපට මතු කරගන්න කිව්වේ. අනිත් තල 31ම දේශනා කරන මා ඇතුළු මේ පින්වත් පිරිසක් ඉපදුනා. කාම ලෝකෙ මේක. මේ කාම ලෝකේ ස්වභාවය තාක්ෂණේ දියුණු වෙන්න බුදුහාමුදුරන්ගේ දේශනාවේ සඳහන් කරනවා මිනිසා විසින්ම විනාශ කරගන්නවා. දැන් ඒක වෙලා නැද්ද? වෙලා නැද්ද? එහෙනම් දැන් විද්‍යාව කියන්නේ අපි ඒකට නේද? නෑ බුදුහාමුදුරන්ගේ විද්‍යාව ඕක නෙමෙයි. බුදුහාමුදුරුවෝකට කිව්වේ අවිද්‍යාව කියලා. නේද? වසවිස හදන්නේ මොකටද? අවියාවිද හදන්නේ මොකටද? මිනිස්සු ජීවත් කරන්නද? එහෙනම් දැන් මේ කවුද නිර්මාණය කළේ? මිනිසාමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාවේ
නියම සත්‍යතාවය අවබෝධ කරගන්න කෙනා ලෝකේ ස්වභාවය දැකලා ලෝකේ උපාදාන කරගන්නේ නැහැ. උපාදාන කරගන්න කියන්නේ මොකක්ද? මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලුම දේවල් අනිත්‍යයි කියලා තමන්ගේම බුද්ධියෙන් දකින්න. ඒ දකින්න කෙනා හාමුදුරු දේශනා කළේ ප්‍රඥාවන්තයා කියලා. අනිත් හැම කෙනාම බුදුහාමුදුරු දේශනා කරන්නේ පුතඥය කියලා. සබ්බේ පුතඥා උම්මන්තකා. බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, මහරහත් උතුමන් වහන්සේලා නික්ලේශී. ඉන් මෙහායින් අපි කවුරුත් අඩුම තරමින් සෝවාන් මාර්ගඵල ලබන තාක්කල් පුතඥ භාවයෙන් ඉන්නේ. අපි බලනවා අපට ඕන විදිහට ඔක්කොම හදාගන්න. දරුවෝ අපට ඕන විදිහට හදාගන්න. හැදෙනවද? නෑ. ස්වාමි පුරුෂයා අපි හැමතිස්සෙම බලන්නේ ඉස්සරහට ඇඟිල්ල දික් කරලා. නේද? අපට වැරදිච්ච තැන් අපි බලන්නේ නෑ. නෑ හැම නෙමෙයි වෙන්න ඕන. බුදුහාමුදුරු දේශනා කරේ ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ සම්බුද්ධිය තුලින් තමාගේ මේ පංච කූඩුව, මේ කයට තියෙන කූඩුවක් තියෙනවා. මේ කූඩුවේ තමයි මේ පංච ඉන්ද්‍රියන් නිර්මාණය වෙලා තියෙන්නේ. මේක දිහා තමා හැම විටම විමර්ශනීයමින් කරමින් විමසිලිමත්ව තමන්ගේ ඉරියව් පවත්වනවා නම් ඒකට සතර සතිපට්ඨානෙ තියෙනවා හොඳ මාවතක් පෙන්නලා දීලා. කායානුපස්සනා තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඒකෙන් තමන්ට පුළුවන් තමන්ගේ මේ කූඩුවේ ස්වභාවය තමා තුලින්ම දැකලා ඒ හැම දෙයකම තියෙන නිස්සාර භාවය දකින්න. ඒ නිස්සාර භාවය දකින්න තමයි තමන් මේ සියලුම දේවල් වල ශුන්‍ය භාවය දකින්න. පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලු දේවල් ශුන්‍ය භාවය දකින්න. දැන් ඒක තමන්ට පුළුවන් ඔය කූඩුවට වැඩි කොහොමවත් යන්න ඕනේ නැහැ. තමාගේ නිවීම තියෙන්නේ තමන් ළඟමයි. ඒ නිවීම මතු කරගන්න තමන්ට තියෙන බුද්ධිය. ඒ බුද්ධිය මෙහෙवला ඕකට හැමදාම අර මම මුලින් සඳහන් කළ ආකාරයට නඩත්තු දෙන හැම වාරයක් ගානෙම හැම ෂණයක් ගානෙම දකින්ද? දකින්නකොට තමන්ට තේරෙනවා මේ හැම දෙයක්ම තිබුණ තත්වයෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා. එහෙනම් රූපේ අනිත්‍යතාවය තමන් දකිනවා. ඉතිරියක් නැතිව මේ ඇහැට දකින සවිඥානික අවිඥානික සියලුම දේවල්, සවිඥානික කියන්නේ පණ තියෙන, අවිඥානික කියන්නේ පණ නැති මේ සියලු දේවල් සනභංගු තත්ත්වයටපත් වෙනවා. ඒ සනභංගු තත්ත්වය තමාගේ බුද්ධිය තුලින් තමන් වටහා ගන්නවා නම් තමන් ඉන්නේ සන සම්පත්තිය තුල. ඒ සන සම්පත්තිය තුල ඉඳිමින් ලෝකේ සියලු දෙනාත් සමගම සම්බන්ධකම් පවත්වනවා. අන්නේ ක්‍රමවේදය තමයි බුදුහාමුදුරුව අපට මතු කරගන්න කියලා කිව්වේ. අන්නේම මතු කරගන්නකොට බුදුහාමුදුරුව දේශනා කරනවා පංච කාමයේ සකස් කරන්න ඉඩක් නැතිව Tamanට පුළුවන් කටයුතු කරන්න. දැන් මෙතෙක්කල් අපි මස් ඇසින් බැලුවේ නිත්‍ය සුඛාත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා. දැන් අපි මසස බැහැර කරලා නැනස පාදාගෙන ඉන්නවා. මේ පිළිවෙත අනුගමනය කරන කෙනාගේ ලක්ෂණ ඒකයි.
නැනස ඥානවන්තව හිතනවා. මසසින් බලන තාක්කල් පින්වතුනි ලෝභ ද්වේෂ මෝහ ආදී රාග ආදී ක්ලේශයන්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ. අර නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙනවා. නැනස කියන එක පාදාගෙන මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලු දේවල් අනිත්‍යයි, මේකේ කෙලවර දුකකින් තමයි ඉවර වෙන්නේ. සැප කියලා කියන්නේ අපි සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා අපි දාලා තියෙන ප්‍රඥාප්ති. ওই ප්‍රඥාප්ති. මේ ප්‍රඥාප්ති තමයි අපි අල්ලගෙන මෙතෙක්කල් සංසාරේ ගමන් කළේ. මෙන්න මෙතනයි අපට වැරදුනේ. ප්‍රඥාප්ති කියන්නේ මොනවද? පටිච්ච සමුප්පාදය. අවිද්‍යාව. මේ අවිද්‍යාව කියන ඕගෙට අහු නොවි යන කෙනා තමාගේම බුද්ධිය තුළින් දකිනවා ප්‍රඥාවන්තව මම මව් කුසේදීම මැරිලා නේද කියලා. බිලිඳු වයසේ දරුවෙකුට නම් ඒක බෑ. බිලිඳු වයසේ ඒ පැත්තත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මව් කුසේ කලලයක් හැටියට බිහි වෙන කලලේ තමයි දින සති මාස ගණන් ගිහිල්ලා බිලින්දෙක් බවට පත් වෙන්නේ. උපත සමග මරණය ගිනල්ලා. හොඳයි නැද්ද? මේක මෙනෙහි කරාද? මෙනෙහි කළාද? මේකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක්ෂණික මරණය. උපත මරණය. අන්නේ එක්ෂණික මරණය දකින්නේ සමහර වෙලාවට බහතෝරණ වයස. ඒක දකින්න බෑනේ. අර බිලිඳු රුව තමයි ක්‍රමානුකූලව මව් කුසෙන් බිහි වුණාට පස්සේ ලදරුවෙක් බවට පත් වෙයි. අර බිලිඳු රූපේ හිනාව, එයාගේ හිනාව කොච්චර ප්‍රභාස්වරද? හැබැයි ක්‍රමානුකූලව අර බීජේ පොළවේ හිටවලා ඒක දලු දාන්න මොකද වෙන්නේ? එක එක වෙනස් වීම සිද්ධ වෙනව නේද? නානත්ත් විදිහට වෙනස් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ බිලිඳුරුව හිනාව කියන එක. දැන් මව්ගේ රූපේ දැක්කහම, මව්ගේ උණුහුමට, මව්ගෙන් ලැබෙන කිරි ටිකට, මව්ගෙන් ලැබෙන ඒ සියලු දේවල්ට තමන් ක්‍රමානුකූලව උපාදාන වෙනවා. හොඳයි නැද්ද? මව්ගේ කටහඬ ඇහෙන්නේ නැතිකොට ව්‍යාපාද නේද? එයාගේ අවශ්‍ය දේවල් එයා ඉල්ලන්නේ කොහොමද? අඬලානේ. අඬලා තමයි ඉල්ලන්නේ. දැන් ලස්සන පාට එකක් හරි සෙල්ලම් බඩුවක් එයාට දුන්නාම ඒකේ එයා දැන් හරි ප්‍රියයි. දැන් මේ සෙල්ලම් බඩුව කවුරු කෙනෙක් ගන්නකොට අන්න එයාට ව්‍යාපාදය ඇති වෙනවා. ඔන්න කොහොමද සංසාරේ ගినాපු පුරුද්ද දැන් ටික ඉතුරු එදිරියට එනවා. අර බීජේ ටික වැඩි වෙනවා වගේ. තේරෙනවද? දලු කොළ මල් ගෙඩි හට ගන්නවා වගේ ඔන්න ටික හට ගන්න. මොනවද හට ගන්න? උපාදානයයි ව්‍යාපාදයයි. කැමැත්ත අකමැත්ත ඔන්න පටන් ගන්න තැන. මව්ගේ සියලු දේවල් වලට උපාදාන වන පුංචි කාලේ ටික තමයි රුව වැඩෙන්න තමයි තමන්ගේ අර සංසාරගත ගති ලක්ෂණත් ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ හැම දිනාගේම ගති ලක්ෂණ. තවත් කෙනෙකුට කැමැති දේ තවත් කෙනෙකුට අකමැති. එහෙනම් තමන්ට තමන්ගේම සම්මත ලෝකේ තමන්ට හම්බුණු දරුවන් පිළිබඳව බලන්න. සමහර වෙලාවට දරුවා 4 දෙනෙක් ඉන්නවා 4 දෙනාගේ ගති ලක්ෂණ වෙනයි. ඒ කෙනාගේ ගති ලක්ෂණ තමයි කොච්චර කිව්වත් ක්‍රියාත්මක කරන්නේ. අපිට බෑ ඒක කරන්න නතර කරන්න. අපිට තියෙන්නේ අපේ හිත රත් කරගන්න නැතුව එයාගේ ගති ලක්ෂණ හොඳට අධීක්ෂණය කරලා එයාට ගෝචර වෙන විදිහට අපි ක්‍රියාත්මක වෙන්නේ. මේකට කියනවා තැනට සුදුසු නුවණ. නේපත්ත ප්‍රඥාව.
මෙන්න මේක Taman තුලින් දකින්න උත්සාහ ගන්නවා නම් Tamanට පුළුවන් මෙන්න මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන ඇහැට දකින සියලුම දේවල් වල යථා ස්වභාවය තමාගේම සම්බුද්ධියෙන් මතු කරගන්න පිළිතුරු. අන්න එතකොට රූපං අනිච්චා නේද? වේදනා අනිච්චා. දැන් වේදනාවක් කියනෝනේ මේ ශරීර කූඩුවට නේද? දැන් තමන් භාවනා කරන ශක්ති ප්‍රමාණයට සීමා රහිතව ඉන්න ශක්ති ප්‍රමාණයට තමන්ට දකින්න පුළුවන් ඒ වේදනාව සමහර වෙලාවට කායික වේදනාවක් එන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් මානසික වේදනා, මානසික ආතතිය කියන්නේ. මොකද තමන්ට නොගැලපෙන දේ සිද්ධ වෙනවා, තමන්ට ඒකේ අකමැත්ත සිද්ධ වෙන්නේ. නේද? ඒ නිසා මෙන්න මේක තමාගේම බුද්ධියෙන් විමර්ශනය කරමින් ඉන්නවනම් තමන්ට වැරදුනේ කොතනද කියලා තමා විසින් දන්නව නේද? දැන් මේ පින්වත් පිරිසගේ ක්‍රියාකාරකම් දන්නේ මේ පින්වත් පිරිස විතරයි. මේ දේශනා කරන ස්වාමින් වහන්සේට මගේ ක්‍රියාකාරකම් දන්නේ මං විතරයි. දැන් මේ පින්වත් පිරිසට පුළුවන් ද මං ගැන සහතිකයක් දෙන්න? මට පුළුවන් ද මේ පින්වත් පිරිස සහතිකයක් දෙන්න? බෑ. එහෙම දෙන්න බෑ. මොකද තමාගේ සියලුම දේවල් දන්නේ තමන් පමණයි. මෙතෙන්ට බොරු කරන්න පුළුවන්ද? මෙතෙන්ට බොරු කරන්න බෑ. එක එක චරිත රඟපාන්න පුළුවන්. අර ටෙලිග්‍රෑම් වල රඟපාන්නේ නළු නිලියෝ වගේ. අපි දැනුත් මේ නළු නිලියෝ තමයි මේ ඔක්කොම. ඔය නළු නිලිකන්, ඔය කූඩු, ඔය ඔක්කොම ජවනිකාවල ඔක්කොම ඉවරයි. අර රූපේ කියන රූපකයේ විඥාණය නැති වුණා. නේද? එතකන් අපි රඟපානවා. මේ රඟ මඩලේ නළුවෝ. මේක තමයි ස්වභාවය. හාමුදුරුවෝ දේශනා කරන්නේ මේ රඟ මඩලේ තියෙන తాවකාලිකත්වය, මේකේ තියෙන ආදීනවේ, මේකේ තියෙන බය දකින්න, සංසාර බය දකින්න. සංසාර බය දකින්න තමයි බුදුහාමුදුරුවෝ අපට හැම මොහොතකදීම තමාගේම බුද්ධිය තමා මෙහෙवला තමාගේ ගැලවීම තමා තුලින් මතු කරගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කොතනකවත් මම කාගේවත් ගැලවුම්කාරී කියලා. දේශනා කළාද? නෑ. දේශනා කරේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මම මගේ සම්බුද්ධියෙන් ගැලවුණා. නුඹලට ලැබෙන තියෙන සර සම්පත්‍ය සහිත මනුස්ස ආත්මේ ආධාර කරගෙන මේ අවබෝධය ලබාගෙන මේ බෝර සසරෙන් ඈතරවන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එහෙනම් අපි දැනුත් ප්‍රමාදයි නේද? දැනුත් ප්‍රමාදයි. එහෙනම් අප්‍රමාදී වෙනවද ප්‍රමාද වෙනවද තීරණය කා සතුද තියෙන්නේ? තමන් සතුවයි. එහෙනම් කුමක්ද කරන්න ඕන? හැම මොහොතකදීම පින්වතුනි තමන් කායානුපස්සනා පබ්බතේ මෙනෙහි කරන්න. කය පිළිබඳව මෙන්න මේ කායානුපස්සනාව තුළින් තමට නිවීම මතු කරගන්න පුළුවන්. වේදනානුපස්සනාව තමට මේ කයේ මේ බඹයක් වමන මේක තුළින් දකින්න පුළුවන්. ඊළඟට සිතට එන චෛතසික ධර්මයන් තමට දකින්න පුළුවන්. ඒ හැම දෙයක්ම තමා තුළින් ස්වම්බුද්ධිය මෙහෙवला දකින්න උත්සාහ ගන්න ශක්ති ප්‍රමාණය තමන් ඉන්නේ. දැක නිවෙන මාවතොස්සේ ගමන්. දැන් අපි හැමද යන්නේ තට්ටු කරලා බලන්න. මෙතෙන්ට තට්ටු කරලා බලන්න. අපි මේක වචනේ විතර සීමා කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා. එහෙම ක්‍රියාත්මක කරනකොට පින්වතුනි තමන්ටම දැනෙනවා තමන් ඔය බඹයක් පමණ කූඩුවට හොඳට දැන් ඇහැට ප්‍රියයි, නාසයට සුවඳයි, දිවට රසයි නේද? ඔය ඇහැට ප්‍රිය දේ මොන දේ වුණත් තමන්ටම දැනෙනවා අනේ මේක తాවකාලිකයි. මේක අනිත්‍යතාවයටපත් වෙනවා. ඉතිරියක් නැතුව සනබංගු තත්ත්වයටපත් වෙන එක තමන්ට දකින්න. ඊළඟට දැන් මේ නාසයේ මේ මොහොතේ සුවඳක් එනවද කොහේ? එනවද? නෑ නේද?
හොඳයි මේ කොහේ හරි තැනක හොඳ සුවඳක් Tamanට නාසයට දැනෙනකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මේක ඉපදින්නේ නැද්ද? ආසයි නේද? අන්න ඔකනේ තණ්හාව කියන්නේ ආසාව කියන්නේ කෑදරකම. කොයිද තිබුණේ ඔය සුවඳ මෙතන තිබුණා. මතක තබා ගන්න. මේ විඥානේ තියනවා විඥානේ මායාව කියන්නේ ඒකයි. මායා දැලේ අපිව පටලවගෙන ඉන්නේ මායාකාරය. දැන් අර සුවඳ ආපු ගමම්ම ඊට පස්සේ මේක මැරිලා මේක උපදිනවා. රස උපදිනවා. හොඳයි. අර අපි දැන් මේක කියනවානේ හොඳට සුවඳක් තියනවා කියලා. ඒ සුවඳ අහවල් හැඩයක් කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒ රසය අහවල් හැඩයක් කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙයා ප්‍රඥප්ති නේද අල්ලගෙන ඉන්නේ? බුදුහාමුදුරු දේශනා කරේ ඕක නේද? සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බන්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. තමා තමන්ගේම බුද්ධිය තුලින් මේ සංස්කාර කියන ඒවා තමා දැක්කනම් යථාර්ථයේ මේකේ ස්වභාවය මේකයි කියලා අන්න තමන් ඉන්නේ ඒ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන ශක්ති ප්‍රමාණයට දැක නිවෙන ප්‍රතිපදාව. අන්න ඕක තමයි බුදුහාමුදුරුව අපට හැම ශ්‍රේණිය තුළම මතු කරගන්න තියෙන්නේ. එහෙම මතු කරගන්නකොට තමයි අර සියලු දේවල් වල යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ. අන්නේ අවබෝධය ලැබෙනකොට Tamanට තේරෙනවා මේ සම්මුතියට මම කියන කෙනෙක් හිටියට පරමාර්ථ පැත්තෙන් මම කෙනෙක් නෑ. දැන් සම්මුතියේ මෙතන පිරිසක් ඉන්නවා. නමුත් ඔතනක් නෑ. ඔතනක් නෑ, මෙතනක් නෑ, කොතනක් නෑ. අන්න එතන තමයි ශුන්‍ය භාවය. පැහැදිලිද? ශුන්‍ය භාවය දකින්න තමයි නිමිත්තක් නැති වෙනවා. නිමිත්ත අනිමිත්ත වෙනවා. සිත අමත වෙනවා. සම්මුතියට තුල තමන් කවුරුත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. තමන් මේකට අවශ්‍ය කරන සියලුම දේවල් තමන් ඒ නඩත්තුව දෙනවා. යථාර්ථය දැනගෙන කොහොමද? નિરાයාසින්ම අත්හැරෙනවා පින්දුතුනි. අත්හරින්න ඕනේ නැහැ. නිස්සාර භාවය අවබෝධ වෙනකොට අත්හැරෙනවා. ඒ අත්හැරෙන්න තමන් ඉන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව හැම දෙයකම ප්‍රාර්ථනාවක් නැතු අප්‍රණිතයි. පැතුම් නැහැ කියන්නේ සම්මත ලෝකේ දරුවන් වෙනුවෙන් යුතුයකම් කොට ශ්‍රේෂ්ඨ කරනවා කිසිම බලාපොරොත්තුවක්. දැන් මෙතෙක් කල් අපි ඒක කළාද? නෑ නේද? ඔන්න වැරදුනා නේද? වැරදුනා. දැන් අපි කල්පනා කරන්න ඕන අපිට බෑ මේ බාහිර ලෝකෙ එක එක්කිනා සංසාරගත කිනාපු පුරුදු වලට ඔය පුරුදු තමයි ඉස්සරහට තල්ලු වෙන්නේ. අන්න ඒ පුරුද්ද එනකොට දකින්න තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කරේ සම්මාදිට්ඨිය තුල සිදුවා. සීමා රහිත වේ. කෙලෙස් තවන වීර්යයෙන් චිත්ත ඒකාග්‍රතාවය තබා ගන්න. ඒකට අවශ්‍ය වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ඒ අශිරිය තමාගේ බුද්ධිය තුලින් දැකලා අජ්ජල ශ්‍රද්ධාව කියන්නේ. තියෙනවා දැන් මේ අත්තලගේ ශ්‍රද්ධාව. තියෙනවනේ? සද්ධාව අර අමූලික සද්ධාව නෙමෙයි ඒව බෑ. එහෙමනේ දැන් සමහර වෙලාවට තවත් කෙනෙකුගේ දේශනාවට නැත්තම් කටහඬට ඒවට තමන් ඉන්නේ ඒක නෙමෙයි. අචල සද්ධාව කියන්නේ වැනෙන සුළු එකක් නෙමෙයි. ඉන්ද්‍ර කීලයක් මඩේ හිටවන ඉන්න වගේ නෙමෙයි. ඕන් නෑම දෙයකට ඔරොත්තු දෙන හිතක්. අෂ්ට ලෝක ධර්මී ඉදිරියේ කම්පා වෙන්නේ අකම්පනීය. අන්නේ හිත ඇති කරගෙන තමන් කටයුතු කරනකොට තමන්ගේ සියලුම දේවල් බොහෝම හොඳට ඉෂ්ට කරනවා. මේක ඇතුලේ සැපේ භුක්ති විඳින්න. ඒ සැපේ සදාකාලික සැපයක්. කවුරු තමන්ව අයින් කළා තමන්ගෙන් බැහැරලා ගියත් තමන්ව අත නොහැර යන
සැපය තමන් ළඟ. අන්නේ සැපය තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. තමාගේ කල්යාණ මිත්‍රයා ඉන්නේ තමන් ළඟයි. තමා පසුපසේන සෙවණැල්ලෙන් මෙන්න මේක තමයි තමන් මතු කරගන්න ඕන. ඡායාව අනපායිනි. අන්නේම ඒ පිළිවෙත තුලින් තමන් ක්‍රියාත්මක වෙනවා නම් ඔය කූඩුවට හැම මොහොතකදීම නඩත්තුව දෙන මොහොතේ තමන්ට පුළුවන් මේ හැම දෙයකම තියෙන නිස්සාර භාවය දකින්න. ඒ වගේම තමයි ඔය සම්මත ලෝකයේ මේ පින්වත් පිරිස කරන හැම ක්‍රියාකාරකම සිහිය පිටුවාගෙන සිද්ධ කරනකොට ඒක බොහොම හොඳට කරන්න පුළුවන්. හරිම ප්‍රභාෂ්‍යද විදිහට කරන්න පුළුවන්. ඒ මොහොතේ තමන්ගේ හිතට එන අර රූපකය මංගේ නාමකය කියලා එන චෛසික ධර්මයන් තමා තුළින් දැකලා අකුසල් චෛසික ධර්මයන් ආපු ගමන්ම ඒක ප්‍රහාණය කරන්න. බොහොමයක් එන්නේ අකුසල්. මොකද සංසාරේ පුරුද්දක් තියෙන එකනේ. ඒ පුරුද්ද තමයි නැවත නැවතත් ඉස්සරහට එන එක එක හැඩතලවල එක එක රූපකලාප මතු කරමින් ඒ එන රූපකලාප තමන් ප්‍රහාණය කරන තැන ඉන්නවනම් අන්න දැන් එතන අධි ආරක්ෂක කලාපය. ශ්‍රද්ධාව තියෙනවා, වීර්යය තියෙනවා. කෙලස් තවන වීර්යය තියෙනවා. ඒ වීර්යය තියෙනකොට තමන් සැලෙන්නේ නැහැ කිසි දෙයකට. කොච්චර කවුරු මොනවා කිව්වත් තමන් ඉන්නේ තමාගේ අභ්‍යන්තරයේ සැපය විඳිමින් තවත් කෙනෙකුට ඒක වටහලා දෙන්න යන්නේ නැහැ. මම මෙහෙම කරනවා එහෙම. ඒක තමා තුලින්ම තමයි දකින්න. ඊළඟට සතිය කියන එක හොඳට කියනවා. සද්ධාවයි, වීර්යයයි, සතියයි, සමාධියත් එතන තියෙනවා. ඊළඟට ප්‍රඥාව කියන එක තියෙනවා. මේ ඉන්ද්‍රිය බල ධර්ම පහ වැඩි වෙන ශක්ති ප්‍රමාණයට තමන්ට පුළුවන් මේ නිවීම කියන එක තමාගේම බුද්ධිය තුලින් මතු කරගන්න. අන්න ඒ ප්‍රතිපත්ති තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන හැම මොහොතකදීම තමන් නැගිටිනකොටත් නැගිටින්නේ යෝනිසෝ මනසිකාරෙන් සිහිය පිටුවාගෙන. බොහොම සංයමයක් තියෙන. කය සංවරයි. වචනේ සංවරයි. ඒ කය වචනේ සංවර වෙන්නේ සිත තමන්ට ඕන විදියට තමන් හදාගත්තා. මේ කුළු හරක පාලනය කරා. මේක කුළු හරකෙක්. අතීතයට යනවා, අනාගතයට යනවා. අතීතයයි අනාගතයයි දෙක මෙතෙන්ට වර්තමානට ගෙනල්ලා මෙතෙක් කල් අපි දුක් විඳා. හොඳයි නැද්ද? ගැට ගැහුවා නැද්ද? ගැට ගැහුවේ නැද්ද? අතුලත් ගැට පිටත් ගැට. එහෙම නේද? අන්තෝ ජටා බහි ජටා. ජටාය ගතිතා පජා. මේක තමයි අපි කළේ. අපිට වැරදුනා. දැන් වැරදිච්ච දේවල් හරි ගස්සන්න වෙන කවුරුත් වෙනවද? වෙන කවුරුවක් නිසාද වැරදුනේ? අපිට පුළුවන් ද කවුරුවත් නිසා මේක කළා කියලා? නෑ. අපි කවුරුත් ආවේ එකට එකතු වෙලාද? එකට එකතු වෙලාද ආවේ? දරුවෝ ස්වාමි පුරුෂයා දෙමව්පියෝ ඥාතියක් සඳහන් කරනවනේ. නෑ. කවුරු තනියමයි ආවේ. ගෙනාවේ කුසල් අකුසල් පමණයි. එහෙම නේද? මේ සංසාරේ කරා නැවතුම් පොළා. ඒ ගෙනාපු ගති ලක්ෂණ තමයි හැම විටම ඉස්සරහට තල්ලු වෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ සම්මා දිට්ඨිය වගේම සම්මා සංකප්පය තුළ සිට පිටුවා ගන්න. මෙතෙක් කල් අපි උත් කරේ නෑ පිටු. මෙතෙක් කල් කරේ නෑ. වැරදුනා. අපි පුළුවන් තරම් බලන්නේ අරයාගේ අනුපාඩු. අරයා මෙහෙමයි, එයා මෙහෙමයි. මම කොහොමද කියලා බැලුවේ නෑ. එහෙම නේද? මම කොතනද ඉන්නේ කියලා බැලුවේ නෑ. ඒක නේද කලේ? බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒක නෙවෙයි. තමා තුලින් තමාගේ බුද්ධිය මේවලා දකින්න තමන් කොතනද ඉන්නේ කියලා. අන්න එතකොට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යෝ ධම්මං පස්සති සමං පස්සති. ධර්මයේ කියලා කියන්නේ මොකක්වත් නෙවෙයි සිතට එන චෛතසික ධර්මයන්. මේ රූපකය නිතරම පුරුදු වෙලා තියෙන්නේ අර නාමකය කියන ඒ චෛතසික ධර්මයන් ඒ අකුසල් වලට ගෝචර වෙලා ඒවටම තමයි ළඟ මේකට කියන තණ්හාව කියන්නේ. මෙතෙක් කල
අපි තණ්හාවට දාසකම් කළා. හොඳයි නැද්ද? දරුවා කෙරේ තණ්හාව ඇති වෙන්නේ නැද්ද? දැන් දරුවට ලෙඩ හැදුනම තමන්ට සැපද ඇති වෙන්නේ සතුටද ඇති වෙන්නේ දුකද? හොඳයි. දරුවගේ ලෙඩේට බෙහෙත් ටික දුන්න දීලා දරුව සනීප කරන්නේ දර තමන් එකෙන් සැප නේද හොයන්නේ? එහෙම නේද? අපි කවුරුත් ඕක නේද කරන්නේ? නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේක තමාගේ බුද්ධිය තුළින් දකින්න පුළුවන්කම තමා මතු කරගන්නවා නම් අපි කවුරුත් ඉපදුනා නම් වයසට යනවා. හොඳයි වයසට යන්නේ නැද්ද? වයසට නොවන කෙනෙක් මෙතන ඉන්නවද? නෑ. ඒක වචනේ විතරක් නෙවෙයි. ඒක ප්‍රායෝගිකව දකින්න ඕන තමයි. අපි වයසට යනවා කියන එක තමන් ඒක මෙතන අංශුවක් සෛලයක් පාසා සියලු ප්‍රජාවන් ඒක රාශි කරගෙන හෘද සාක්ෂිත එකතුව. වචනේට සීමා වචන විතරක් නෙවෙයි. තමන් ක්‍රියාත්මක වෙනවා නම් ඒ වයසට යනවා කියන එක තුලින් තමන් ඒ බුද්ධිය මෙහෙवला ඒකේ ආදීනිනේ දකිනකොට සියලුම කුසලයන්ගෙන් බැහැර වෙන්න පුළුවන්. අද්දුටු වයසක්. එක දෙයක්. වයසට යනවා කියන්නේ නෑ අපි හිතන්නේ අපට බෑ. අපි ලෙඩ වෙනවා කියලා හැමතිස්සෙම මෙනෙහි කළාද? ලෙඩ නොවන කෙනෙක් ඉන්නවද මෙතන? ඉන්නවද? නෑ. එහෙනම් ඕකත් මෙනෙහි කරා නම් දැන් තව ටිකක් ඉදිරියට යන්න. ඊළඟට අපි මැරෙනවා මෙනෙහි කළාද? සම්මුතිය කියන මම මෙනෙහි කරනවා මම මැරෙනවා. මම මැරෙනවා කියලා දන්නවා. නමුත් ඒක මෙතෙන්ද බොරු කරන්න බෑ. මේ ප්‍රතිපත්ති තුල ප්‍රායෝගිකව තමන් ක්‍රියාත්මක වෙන ශක්ති ප්‍රමාණයට ඔය හැම දෙයක්ම ඉදිරියේ අකම්පනීයයි තමයි. මරණය ඕන වෙලාවක සූදානම්ෙන් ඉන්නේ. මරණයේ ඉදිරියේ මරදියක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? අපි જાතියක් හැටියට ඉපදුනා නම් ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ වයසට යනවා. ව්‍යාධියටපත් වෙනවා. ලෙඩ වෙනවා. අනුතුරු වලට වාජනය වෙනවා. මැරෙනවා. මරණය කියන එක පොතෙන්දි කුමන ආකාරයකට කොයි මොහොතේ කොයි ආකාරයට සිද්ධ වෙයිද දන්නේ. ලෙඩ වෙන එක කොයි මොහොතේ වෙනවද කියලා කියන්න බෑ. කියන්න බෑ. ඒ නිසා මෙන්න මේක අපි මෙනෙහි කරනවා නම් අන්න ඒ මෙනෙහි කරන ශක්ති ප්‍රමාණය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ චක්කුං අනත්තා සෝතං අනත්තා. අන්න දැන් හරි. ඒ කියන්නේ අනිත්‍යතාවය දැක්කා. දැන් දුකක් නෑ. දුකක් එතන තියෙනවද? දුක පිළිබඳව පිළිසිඳ දැනගත්තා. එහෙනම් දුක්ඛේ ඥාන අන්න එතනයි ඉන්නේ දැන් තමයි. මතක තමයි. මෙතෙක් කල් අපි හිටියේ දුක්ඛේ අඥානං කියන තැන. අපි යන ගිරව් වගේ අපි මේවා කටපාඩමින් අපිට පුළුවන්. ත්‍රිපිටකයේ 84ක් ධර්මස්කන්ධයම කටපාඩමින් පුළුවන්. මේව කරන්න. එහෙම ආයෙ ඉඳලා තියෙනවා. ගෝලියෝ 30000ක් ඉඳලා තියෙනවා. රහත් වෙලා කියලා හිතුවේ. මහා ශිව හාමුදුරුවෝ පුංචි සාමණේර නමක්, පොඩි හාමුදුරු නමක් පෙර පුණ්‍ය ශක්තියට අර සෝපාක වගේ රහත් වුණා බැලුවා ගුරු හාමුදුරුවෝ කොහොමද කියලා. අනේ ගුරු හාමුදුරුවෝ මොකක්වත් නැහැ. මම ගුරු හාමුදුරන්ට පිහිට වෙන්න ඕන. ගිහිල්ලා මේ ගුරු හාමුදුරන්ට වෙලාවක් ඉල්ලනවා මට අනුශාසනාවක් ලබා ගන්න. ආයුෂ්මත් මට අහවල් වැඩි අහවල් දවස් වෙලාවේ අහවල් වෙලා පැය 24ම බැල. මෙයා උපහාසාත්මකව අහනවා. අපි හාමුදුරන් වහන්සේට හුස්ම ගන්නවත් වෙලාවක් තියෙනවා. එහෙම කියන ගමන්ම ඇතෙක් මැව්වා. ඇතා දැන් කුලප්පු වෙලා එනවා. දැන් රහත් වෙලානේ අර කියන්නේ. ආර්යා මොකද කරේ? දුවන්න ගත්තා. දුවන්න ගත්තට පස්සේ මේ පුංචි හාමුදුරුවෝ මේ රහතන් වහන්සේ කියන රහතන් වහන්සේලා දුවන්නේ නැහැනේ.
ලැජ්ජ හිතුණා. අනේ මම මොකක්වත් නැහැනේ. මම මොනවත් නැහැනේ මට. අප්‍රසිද්ධියේම සිවුරුත් අරගෙන අවුරුදු 30ක් ගුහාවේ භාවනා කළා බලන්න. ඒකත් දේශි පාසු වැඩක් නෙමෙයි. කොච්චර භාවනා කළා කොච්චර ධර්මීය පරිශීලනය කළත් තමන්ගේ වෙලාවෙන්න ඕන. ආනන්ද හාමුදුරුවෝ එහෙම නේද? ධර්ම භාණ්ඩාගාරික. බුදුහාමුදුරුවෝ පිරිනුවන් පෑවට පස්සේ ධර්ම සංගායනාවෙන් තමයි රහත් ඵලෙ ලැබුණේ. එහෙනම් වෙලාවෙන් උනන එක තමයි බුදුහාමුදුරුවෝ පුඤ්ඤ පාපී පගීනස් කුසල සිද්ධ කරන්න ඕන අත්හැරෙන ස්වභාවය. අත්හැරෙන්න ඕන. යථාර්ථය අවබෝධ වෙනකොට යථාභූත ඥාණයෙන් තමන්ගේම බුද්ධිය තුලින් අත්හැරෙන්න ඕනේ. අත්හැරෙනවා. අද හොඳ කියන කෙනා හෙට මට නරක කියන්න පුළුවන්. ඒ හොඳත් එයාටයි, ඒ නරකත් එයාටයි. මොකද ඊට වඩා සැපයක් මෙතන තියෙනවා. දැන් මෙතනට ඇඟිලි දික් කරලා බලන්න. මේ සැපය තරම් සැපයක් මේ බාහිරින් ගන්න බෑ. ලෝකයක් පුරවල රන් රිදී මුතුමැණික් පරිවාර සම්පත් භෞභෝග සම්පත් මොන සම්පත් තිබුණත් ඒ සියලු දේවල් මිල කරන්න පුළුවන් බාහිර දේවල්. මිල කරන්න බැයිද? නමුත් මේක මිල කරන්න පුළුවන්. මේකෙන් ලැබෙන සැපය. මෙන්න මේකෙන් ලැබෙන සැපය තමයි තමන්ගේ බුද්ධිය තුලින් මතුවෙන්න අන්න තමන් නිවීම තුලින් තමන්ගේ ඒ බුද්ධිය මේවල කටයුතු කරනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඇහැට දකින රූපේ චක්කුං අනත්ත රූපං අනත්ත. රූපය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ උපමාවක් කරනවා වෙන පිටකට නේ. එහෙනම් දැන් Tamante එක වචනෙට නෙමෙයි මේ ප්‍රායෝගිකව දැක්ක මේ වෙන පිට පිරිතිරි විවිධ යන එක. මේකේ ස්වභාවය මේකයි. එතකොට මේ සවිඥානික මේ පණ තියෙනේ වගේ අවිඥානික මේ භෞතික දේවල් මේවත් එතනම සන භංගු තත්ත්වයටපත් වෙනවා. ඉතිරියක් නැතුව අනිච්ච තත්ත්වයටපත් වෙනවා කියලා අවබෝධය ලැබෙනකොට දුකක් එතන නෑ. එහෙනම් මෙතෙක් කල් අපි දුක උපද්දව ගත්තේ අර දුක්ඛේ අඥානං කියන තැන වගේ දුක්ඛ සමුදය අඥානං කියන තැන හිටපු නිසා. තණ්හාවට දාසකම් කරා. කෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත සත්තා බිනන්දෙනි. සේයදිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මෙන්න මේකයි අපි කරන්නේ. නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා. දැන් අපි මස් ඇස බැහැර කරලා නැනස පාදාගෙන ප්‍රඥා ඇස මූදු වෙන විදිහට ඉන්නවා. මේ ප්‍රඥා ඇස මූදු වෙන්න Tamanට පුළුවන් අර Taman සංසාරගත ගිනාපු මලකට ටික සුද්ධ කරන්න. සුද්ධ වෙන්නේ නැද්ද? දැන් එතකොට දැක සුද්ධ කර කරන වීදුරුවට වතුර දැම්මා මොකද වෙන්නේ? පැහැදිලිව පේනවා. ඒකේ වතුර ටික පිරුණාට පස්සේ ආයෙ දාන තැනක් තියනවද? අන්න ඒ වගේ තමයි. නිවන කියන එක තමාගේ බුද්ධිය තුලින් තමාටම දැනෙනවා. Taman දැන් කොතනද ඉන්නේ? හැබැයි ඒක තමා තුලින් පමණයි දකින්නේ. ඉන් මෙහා ඉන්න කෙනෙකුට ඒක දකින්න බෑ. එයා ඒක සමහර වෙලාවට එයා එතෙන්ට ඇවිල්ලා නැහැ. එතන ස්පර්ශ කරලා නැහැ. ඒ සැපේ භුක්ති විඳලා නැහැ. ඒ සැපේ භුක්ති විඳලා නැතිද? එයා මේක ප්‍රේලිකාවක්. එයාට කුකුසක්. එයාට විචිකිච්ඡාව කියන්නේ ඒක උද්දච්ච කුකුච්ච කියන්නේ. එයා ඒක දන්නේ නැහැ. එතෙන්ට ආවට පස්සේ ඒක ස්පර්ශ කරාට පස්සේ තමයි මේක තමයි හරි සත්‍ය. බුදුහාමුදුරුවෝ බුදු වෙලා පස්වක මානුන් වාගෙන අන්තිමට පිහිට වෙන්න. ඔන්න එනවා වැරදිලා. පාසිවුරු ගන්න එපා. පාදෝනේ කරන තැන් ප්ලාස්ටික් කරන්න එපා. අසුන් පනවන්න එපා. දැන් කතිකාවෙන. නමුත් බුදුහාමුදුරුවෝ ළඟට එනකොට මොකද උනේ? එක්කෙනෙක් පාසිවුරු ගත්තා. එක්කෙනෙක් පාදෝනේ කරන්න වාදන ලෑස්ති කරා. එක්කෙනෙක් අසුන් පැනෙව්වා. ඉල්ල බැඳ නමස්කාර කරලා හාමුදුරුවෝ මහන්තිගේ
බුද්ධියෙන් ආවද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කර එක දවසක එක්කෙනායි. දැන් මෙතනත් ඉන්න පුළුවන් ඒ වගේ. හැම කෙනාටම එකම ශක්ති ගුණුවට අනුව ක්‍රියාත්මක මං කියන්නේ තවත් කෙනෙකුට රුචි දේ තවත් කෙනෙකුට අරුචි. තම තමන් ගෙනාවු කුසල කර්ම වලට තම තමන්ගේ සුවකය ක්‍රියාත්මක වෙයි. අකුසල් මූල බල වැඩි කෙනාට හැම විටම සක්කාය දිට්ඨි කියන්නේ වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ සක්කාය දිට්ඨි කියන ඒ සංයෝජනේ අපි ළඟ තිබුණා පින්වතුනි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනදී. සංයෝජන ධර්ම 10ක් තියෙනවා. මේ 10න් අඩුම තරමින් 3ක්වත් අපි ශේ කරා. 3ක්. එහෙම ශේ කරගන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් අපිට පුළුවන් මේ හැම දෙයකම තියෙන යථාර්ථය අවබෝධ කරගන්න. සක්කාය දිට්ඨිය කියන්නේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එනකොට අපි ගినాපු කුසල් හෝ අකුසලයකට කියන සක්කාය කියන්නේ. දිට්ඨි කියන්නේ සුවකයි කුසල් හෝ අකුසල් කරනවා. බොහොමයක් අපි කුසල් දහම් සිද්ධ කළා කොහොමද? සෝමනස්ස සහගත දිට්ඨි සම්පයුක්ත සසංකාර සිතකින්. සංකත පැත්තේ. දැන් අපි තාමත් ඉන්නේ සංකත පැත්තේද කියලා බලන්න ඕනේ. බුදුහාමුදුරු දේශනා කළේ සංකත පැත්තෙන් බැහැර වෙන්න. ඒ කියන්නේ ලෞකික පැත්ත, නিত্য සුඛ ආත්ම කියන මිත්‍යා පැත්ත. එහෙනම් අසංකත තත්ත්වයටපත් වෙන්න නම් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාර සිතකින් කුසල් දහම් දරුවගේ යුතුයකම් කොට සමාජයේ යුතුයකම් කොට තමන්ගේ ඥාතීන්ගේ යුතුයකම් කොට අසල්වැසියන්ගේ යුතුයකම් කොට සම්මුතිය තුල තමන් ඉෂ්ට කරනවා හැම දිනා සමගම බොහෝම හොඳට සම්බන්ධකම් පවත්වනවා. මෙතන දකින්න තමන් ඉන්නේ අර ඉන්ද්‍රිය බල ධර්ම පහ තමන්ගේ ශක්ති නම් කායගත සත් තමන්ට වඩන්න පුළුවන්. දැන් කායානුපස්සනාව තුලින් ඊළඟට තමන් කරන හැම දෙයක්ම තමන් යෝනිසෝ මානසිකාරයෙන් දෙවන 100 පිටුවාගෙන සිද්ධ කරනවා නම් තමන් ඉන්නේ සම්පජානකාරෝ පබ්බතිය තුල. හැම ක්‍රියා දත් මදිනකොට පවා බුරුසුව මෙහෙ යනකොට ඒ ඔක්කොම තමන්ගේ එතන හිත. හැම ඉරියව්වම උදේට නැගිට පැදුරේ ඉඳලා රැයට නිදා ගන්න යනතුරු තමන්ගේ හැම ක්‍රියාකාරකමක්ම අධික්ෂණය කරමින් විමර්ශනය කරමින් තමා තුලින් ඒකෙන්තර ලෝකයක් නෑ තමන්ට. තමන් ඉන්නේ ධර්මයේ මානසිකාර කරමින්. කොහොමද? ධර්මයේ මානසිකාර කරමින්. මේ ධර්මයේ මානසිකාර කරන්න මේක ගටන්න තමයි මේකේ සැපය තමා තුලින් මත කරගන්න. මුහුදේ ගැඹුරට දියඹට යන්න මොකද වෙන්නේ? හරිම නිශ්චලයි. ඒ වගේ තමයි. මේක ගැඹුරෙන් තමන් අධික්ෂණය කරන්න තමන් ඉන්නේ ඒ සැපේ භුක්ති විඳින්න. මුහුදේ රළ පහරට කොහමද? මොනවද ගහගෙන ඉන්නේ? කුණු රොඩු. මේ ගොඩට ගහනවා කුණු රොඩු. දැන් මේ මුහුද වගේ මේක තමන්ට පුළුවන් තමාගේ බුද්ධිය මතු කරගෙන මේ සැපේ භුක්ති විඳින කුණු සියල්ලක්ම අස් කරනවා. රැඳෙන්නේ නැහැ. මුහුදේ රළ පාරට කුණු ගොඩට ගහනවා වගේ කුණු රැඳෙන්නේ නැහැ. එහෙනම් කුණු ටික සුද්ධ වෙන්න අසුද්ධ භාවයෙන් තමන් මිදෙනවා, සුද්ධ භාවයටපත් වෙනවා. ඒ සුද්ධ වෙන්න තමන් ඉන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවල පංච කාමයේ සකස් කරන්න. ඇහැට දකින්න රූපය ලස්සනයි. හොඳයි තෘප්තියක් ලබන්න පුළුවන් බුදුහාමුදුර කොතනකවත් දේශනා කළේ එපා කියලා. හොඳ ලස්සනට අඳින්න පුළුවන්. හොඳට තමන්ගේ ශරීර රූප හැඩවැඩ කරන්න පුළුවන්. යථාර්ථය දැනගන්න. හොඳ රසවත් ආහාරය ලැබගන්න. හොඳට යාන වාහන පරිභෝජනය කරන්න. ගොඩ නැගිලි තමට අවශ්‍ය කරන නිවහල් සාදා ගන්න. යථාර්ථය දැනගන්න. ඒක අත්හැරෙන ස්වභාවය, නිස්සාර භාවය දකිමි. දරුවන්ගේ යුතුයකම් කොට ඉෂ්ට කරන්න. ඒක කරන්න පුළුවන් තමයි. යථාර්ථය දකිමි.
අන්න එතකොට තමයි බුදුහාමුදුරු දේශනා කරේ තමන් පංච නීවරණ කියන එක තමා තුලින් ප්‍රහාණය කරන්න පුළුවන්. මෙතෙක් කල් අපි වහගත්ත නේද නිවන? කවුද ගැහුවේ නිවන? තමන්මයි වහගත්තේ. දැන් ඒක විවෘත කරන්න ඕන කවුද? දැන් ක්‍රමවේදය දැන් පැහැදිලි කරගන්න පුළුවන්ද? පුළුවන් නේද? පුළුවන් වෙයි කියලා හිතනවා නේද? ඒකත් තාම සැකයක් තියෙනවා නේද? විචිකිච්ඡාව කියන එකක් තියෙනවා නේද? නෑ ඒක කොහොම ටික සුද්ධ වෙනකොට පොඩ හරි Tamanට පුළුවන්. ඒ තැනට තමා තුලින් මත කරගන්න. තවත් කෙනෙකුට Tamanට ඒක මාවත අතින් අල්ලන් ගිහලා පෙන්වන්න බෑ. දැන් මේ මාවත පෙන්නලා දෙන්න. මේ මාවතත් සමන් ගමන් කරන්න. එහෙනම් එහෙම කෙනා කවදාකවත් කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඇයි ඒ? ලෝකේ ස්වභාවය මේකයි. ලෝකේ මඩ ගොහරුවක්. ලෝකේ මඩ නොකෑවි පිපෙන නෙළුම් මල වගේ පිපෙන කෙනා තමාගේ නිවීම තමන් මතු කරගන්නවා. ලෝකේ උපාදාන කරගන්නෙත් නැහැ. ලෝකේ ව්‍යාපාද කරගන්නෙත්. මේ දෙකටම නැතුව තමන් යනවා මැදමාවත. අන්න තමන් මැදමාවත යනකොට කාම ඡන්දය කියන එක තමන්ගෙන් තමාගේම බුද්ධිය තුළින් ප්‍රහාණය කරන්න පුළුවන්. තරහ එනකොටම දකින්න. සම්මා දිට්ඨිය තුළ ඉන්නවනම් සම්මා සංකප්පය තුළ ඉන්නවනම් ඒ වගේම සම්මා වාචා තුළ තමන් ක්‍රියාත්මක වෙනවනම් තමන්ට පුළුවන් ඒ ප්‍රතිපත්ති තුළ ඉන ශක්ති ප්‍රමාණයට මේ සැපේ භුක්ති විඳින්න. එතකොට තමන්ගේ සියලුම දේවල් තමාගේම බුද්ධිය තුළින් දකිමින් තමයි සියලුම ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේ. මේකේ ක්‍රියාකාරීත්වය ක්‍රියා විරහිතතාවට පත් වෙන තාක්කල් අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පණය නොවේ. කම්පණය දෙයක් නැහැ. ඇයි? දැන් තමන්ගේ බුද්ධිය තුළින්ම දැක්කා මේකේ ස්වභාවය. රෝගකාරකයක් ආවත් ඒක බාර ගන්න කෙනෙක් නැහැ. 85% රෝගකාරකයන් තමාගේ බුද්ධිය තුළින් මේ ප්‍රතිපත්ති තුළ ක්‍රියාව යටපත් කරන්න පුළුවන්. අද්දුටුවයි සත්‍යයි. 15%යි ඖෂධ. කරලා බලන්න පිටු. එහෙම ඒ ක්‍රමවේදය තුළ ඉන්නකොට තමයි බුදුහාමුදුරු දේශනා කරේ පංචකාමයේ කියන එකෙන් බැහැර වෙන කාමච්ඡන්දය කියන එකෙන්. පංච උපාදානස්කන්ධය හැදෙයිද? මෙතෙක් කල් අපි හදාගත්ත නේද? හදාගත්තා. මේ නැති දෙයක් තියෙන වැටිලා අල්ලගත්තා. දැන් මම මුලින් සඳහන් කරන උතන ඕගොල්ලෝ නැහැ මෙතන මන් නැහැ කියලා. සඳහන් කළානේ. ඒ අවබෝධය ලැබෙනකොට උපාදානස්කන්ධයක් නැහැ. නේද? ඊළඟට බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව මම මුලින් සඳහන් කළේ. චක්කුං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා. රසෝ අනත්තා. ඔන්නෝක තමන් මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරන්න බැරිද? අන්න එහෙම මෙනෙහි කරනකොට තමයි තමන්ට ඇහැට දකින්න රූපය මෙතන නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා තමන් ඒක මිමි ගහන්න ගත්තොත් ඒක කැමැත්ත අකමැත්ත හරහා තමන් ඒකේ දෛසික ධර්මයන් මතු කරන්න ගත්තොත් තමයි අතන උපාදානයක් හෝ ව්‍යාපාදයක් ඇති වෙන්නේ. හොඳයි නැද්ද? දැන් මේ පරිශීලනය කරන සියලු දේවල් තිබුණ තත්වයෙන් අන්‍ය තත්වයටපත් වෙනවා කියලා තමන් අවබෝධය ලැබෙමින් මේවා පරිශීලනය කරනකොට මේවා කැඩුනා, බිඳුනා, නැති වුණා, විනාශ වුණා, ජලයෙන් විනාශ වුණා, ගින්නෙන් විනාශ වුණා, සොරුන් ගත්තා. තමන් කම්පා වෙන්නේ නැහැ. ඇයි? මොකද මේ විඥානේ ගබඩාවේ දැන් නැහැ ඒක. මේක නෑ දැන්. මේකේ ඔක්කොම අස් කරලා තියෙන පොට්ටනියේ ගණන් තිබුණා මේකේ. මලකඩ ඔක්කොම සුද්ධ කළා. ලෝභ පොට්ටනිය, දේශ පොට්ටනිය දෙකම නැහැ. මොකක් නිසාද? මෝහය නිසා. මුලා විලා ආපු නිසා. දැන් මේ තුනම තමන් ප්‍රහාණය කරා නම් අලෝභ, අදේශ, අමෝහ කියන තැන තමන් ඉන්නවා තමගේ ශක්ති ප්‍රමාණයට. අන්නේ ශක්ති ප්‍රමාණයට චක්කුං අනත්තා, සෝතං අනත්තා. ඕක හැමතිස්සෙම මෙනෙහි කරලා බලන්න. ওই ටික මෙනෙහි කරන්න වෙන මොකක්වත් ඕනේ. හැබැයි අර ප්‍රතිපත්ති තුල ඉන්න ගම. ඒ ප්‍රතිපත්ති තුල
ඉන්නකොට තමන්ට පුළුවන් තමන්ගේ කූඩුව තුලින්ම අසුබය මෙනෙහි කරන්න බැරිද? පුළුවන් නේද? වැසිකිලි යනකොට ඒක මෙනෙහි කරන්න බැරිද? නානකොට මෙනෙහි කරන්න බැරිද? ඔක කවනකොට මෙනෙහි කරන්න බැරිද? අන්දවනකොට ගන්නකොට හරිම ලස්සනයි ඇදුනේ නේද? ගන්නකොට රත්තරන් මාලේ හරිම හොඳයි නේද? රත්තරන් කියන සම්මුතියට. නමුත් ඔය සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ අර රූපකය නාමකය ආධාර කරගෙන. නාමකයෙන් සිටිවිල්ලක් ආවොත් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒක තමා තුළින් දකිනවා. දැකලා මේ හැම දෙයක්ම විශ්ව ධාතුවේ ක්‍රියාකාරීත්වය. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා මේ සුද්දාෂ්ටකයෙන් තමයි මේ සියලු දේවල් හටගෙන තියෙන්නේ. එහෙනම් මේ පොළව කාලා තමයි අපි ජීවත් වෙන්නේ. පොළව කාලා පොළවට බරක් නොවි ජීවත් වෙන කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කළේ ප්‍රඥාවන්තයා කියලා. අන්‍යයා එක්ෂණික මරණේ සම්මුති මරණ. සම්මුති මරණේ මෙතෙක්කල් පංච ඉන්ද්‍රියන් කරා අපි මැරුණා. මාත් මැරුණා, මේ ඇත්තොත් මැරුණා. දැන් සම්මුති මරණේ ජයගත්තා. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරන සමුච්ඡේද මරණය. අඩුම තරමින් සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන්. සෝවාන් මාර්ග. එක කඩීමක් පසු කළා වෙනවා. ඒ කඩීම පසු කළා නම් Tamanට පුළුවන් නැවත වරක් මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලැබනවා නම් ආත්ම 7ක්. ඒ මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලැබුවත් හැම දෙයකින්ම ආධ්‍යතර ජීවිතයක් Tamanට ලැබෙන්නේ. මොකද අර අසංකත තැන හිටියේ. කිසිම කුසල් කළෙත් අත්හැරලා, දරුවන්ගේ යුතුයකම් කරද කළේ අත්හැරලා, බණ භාවනා කරෙත් කිසිම අපේක්ෂා උත්සාහය කියන එක තියෙනවා. වීර්යය කියන එක තියෙනවා. Taman යම් කිසි යහපත් දෙයක් කරා නම් ඒකේ Taman බලාපොරොත්තු නොවුනත් උනත් ඒකට Tamanට ප්‍රතිඵලයක් තියෙනවානේ. හොඳ දෙයක් කළා නම් හොඳ ප්‍රතිඵල, නරක දෙයක් කළා නම් නරක විපාක. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. එහෙනම් මේ හැම දෙයකම යථාර්ථය දැනගත්තා නම්, මේ හේතුව දැනගත්තා නම්, හේතුව ප්‍රහාණය කරා නම් ඵලය Tamanට තමා තුළින් මතු කරගන්න පුළුවන්. ඒ ඵලය තමයි බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ නිවීම කියලා. ඒකේ ඇස්සේ කිසිම දෙයක් නැහැ පින්නේ. අන්න ඒ විදියට කටයුතු කරනකොට තමයි බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ සක්කාය දිට්ඨි කියන එකෙන් Tamanට බැහැර වෙන්න පුළුවන්. මෙතෙක් කල් අපි ඒක නිත්‍ය සුඛාත්ම කියන පැත්තෙන් බැහැර කටයුතු කළේ. දැන් ඒකෙන් බැහැර වුණා. ඊළඟට විචිකිච්ඡා සැකයේ නැමැති බීජය අපට හැම මොහොතකදීම එනවා පින්වතුනි. Taman දැන් ඉන්නේ අධි ආරක්ෂක කලාපයක්. දොරටුපාලය ශක්තිමත්. Taman දකින්නවා එන ජවනිකාව. ඒකනේ අර මම මුලින් සඳහන් කළේ බුදුහාමුදුරු දේශනා කරේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිජ්ජත්තං වා කායේ කායානුපස්සී වෙති. ඊළඟට අජ්ජත්ත බහිජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. අභ්‍යන්තරයයි බාහිර දෙක අතර සිද්ධ වෙන ක්‍රියාකාරක තමාගේ බුද්ධිය තුලින් තමන් විමර්ශනය කරනවා නම් තමන් ඉන්නේ ඒ ධර්මයේ මානසිකාර කරමින් තමාගේ අවබෝධය තුලින්. ඒකට මාවත තමා තුලින්ම තමයි මතු කරගන්න උන. අන්නේම මතු කරගන්නොත් තමයි අපට සැපේ මතු කරගන්න පුළුවන් ඉන්නේ. ඊළඟට සීලබ්බස පරාමාස වැරදි වෘත සමාදන් වුණා අපි. හොඳයි නැද්ද? සීලබ්බස පරාමාස කියන්නේ වැරදි වෘත සමාදන් වුණා. අපි එක එක දේවල් පස්සේ අපි හමා ගියා. සංසාරේ මාත් එකයි මේ ඇත්තොත් එකයි. එහෙනම් දැන් මේකේ ආදීනවේ දැක්කා නේද? අපි හැම දෙයක්ම කරේ යම්කිසි බලාපොරොත්තුවක් ඇතුව නේද? යම්කිසි බලාපොරොත්තුවක් අපි ළඟ තිබුණා. දැන් සමහර වෙලාවට අපි මිත්‍යා දෘෂ්ටි ආප්තවල පිටිලා නැද්ද? නෑ කියලා කියන්න පුළුවන්ද? මිත්‍යා දෘෂ්ටි ආත්ම වල අපි අනන්ත වාරයක් උප්පත්ති ලැබුවා. බෝධිසම්භාර පුරණ සිද්ධාර්ථ චරිතේ ගටිකාර සූත්‍රයේ ජෝතිපාල මානවකය වෙලා ඉපදුණා. මේ බුදු වෙන්නේ ඉන්න බෝසතාණන් වහන්සේ. ඉතින් අපි ගැන කවර කතාවද? තිරිසන් ලෝකවල
ඒකනේ හිතුවා තිරිසන් ගතිය එන්නේ. එන්නේ නැද්ද? එනවා. යක්ෂ ලෝකවල ඉපදුන්නේ නැද්ද? හිතුවා යක්ෂ ගතිය එන්නේ නැද්ද? එනවා. එනකොට දකින්න ඕන. තමන් පිළිබඳ තම විමර්ශනය කරමින් ඉන්නේ. හැබැයි බොහොම වාරයක් අපි ඉපදුනේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ. പ്രേතය වෙලා අපි අනන්ත වාරයක් අපි උප්පත්ති ලැබුවා. ඒක කියන പ്രേත කොට්ටාස කීපයක්, යක්ෂ කොට්ටාස කීපයක්. ඒක විග්‍රහ කරන්න මේ කාල වේලාව මදි. පැහැදිලි. නිරය. ඊළඟට දිව්‍ය ලෝක 6ක් තියෙන 6න් චාතුම් මහරජගේ තාවසින්ති යාමේ තුසිතේ නිර්මාණති පරිනිම්මිතේ මේ වැල් තිබුණා. බ්‍රහ්ම ලෝක 16ක් තියෙන. ඔය වැල් තිබුණා. අරූපී බ්‍රහ්ම ලෝක 4ක් තියෙන. ඔය වැල් තිබුණා. තාමත් සංසාරේ ඉන්නේ අපට වැරදිච්ච නිසා දැන් වැරදිච්ච දේවල් හරි ගස්සන්න ඕන අපිමයි. ඒකට බුදුහාමුදුරුවෝ බොහොම හොඳට මාවත පෙන්වලා දුන්නා. අන්නේ මාවත ඔස්සේ ගමන් කරනවා නම් Tamanට පුළුවන් චක්කුං අනත්තා සෝතං අනත්තා Tamanට මෙනෙහි කරමින් ඉන්න. ඊළඟට සද්ධා අනත්තා සෝතං අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා රසෝ අනත්තා දිව්වා අනත්තා නේද? කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා. Tamanට පුළුවන් මනස තමාට ඕන මසසින් බලන එකකින් බැහැර වෙලා නැනස පාදාගෙන කටයුතු කරනකොට තමන්ට පුළුවන් බුදුහාමුදුරු දේශනා කරනවා. අන්න බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහින් තමන්ට නිදහස් වෙන්න පුළුවන්. මේ සම්මුතියට අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි අඳුන ගන්න දැම්මේ නම මේකෙන් නිදහස් වුණා නම් තමන්ට පුළුවන් අඩුම තරමේ සෝවාන් මාර්ගඵල ලබන්න. සෝවාන් මාර්ගඵල ලබන්න ශක්තිය තමා තුළින් මතු කර ගන්නවා නම් අර කාමච්ඡන්දය, ව්‍යාපාද, තීන මිද්දේ අකුසලයට තමයි අපි හැමතිස්සෙම කැමති. කුසලයට අපි කම්මැලි, වැරදි ආකල්ප අපේ හැමතිස්සෙම හිතේ ඇති වෙනවා නේද? ඒවෙන් බැහැර වෙනවනම් ඊළඟට උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පහ ප්‍රහාණය කරනවා නම් අපි වහගත්ත නිවන නැවත වරක් උද්දීපනය කරා. අන්න එතකොට අපිට පුළුවන් අපේ අවබෝධය තුලින් සෝවාන් මාර්ගඵල ලැබලා විසාකාව වගේ වෙන්නේ. බැද්ද විසාකාව වගේ වෙන්නේ. සෝපාක, සුප්‍රබුද්ධ, පේසකාරී දියණිය ඔන්න ප්‍රතිපත්ති තුල ප්‍රායෝගික ක්‍රියාත්මක වෙලා තමයි මේ සැපේ මතු කරගන්නේ. මේ සැපය තමයි බුදුහාමුදුරු සදාකාලික සැපේ කිව්වේ. ඒ සැපේ මතු කරමින් යන්න තමයි අපිට මේ බුදු පණිවිඩය දුන්නේ. ඒ අනුව කටයුතු කරන්න උත්සාහ ගන්න කෙනා බුදුහාමුදුරු දේශනා කරනවා. තමාගේම ගැළවීම තමා තුළින්ම මතු කරගත්තා. ඒ අනුව කටයුතු කරන්න ඔබ හැම දිනාටම මේ දහම් විද අමාවස්සක් වේවා, ධර්ම ඖෂධයක් වේවා, සංසාර බය දකීවා, සංසාර කතරින් එතරවන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේදී ඔබ හැම දිනාටම ඒ වාසනාව වේවා කියලා සාදුකාරය. අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ විශේෂයෙන් යම් අරමුණු කීපයක් බලාපොරොත්තු වෙන අපවත් වී බදාල මීගොමේ අගුරුකාර මුල්ල බෝධි රාජා රාමාධිපතිව වැඩ සිටු ගරු
කොණ්ඩ ගම්මුල්ලේ ඥාන සිරි තිස්ස නායක ස්වාමීන් වහන්සේද පින් අනුමෝදන් කිරීමට අපවත් වී වදාළ අඟුරුකාර මුල්ලේ අබේසේකරාරාමාධිපතිව වැඩ සිසු ගරු මීගොමි සුමේද තිස්ස නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ශාසනික මෙහෙවර සිද්ධ කර සියලුම පූජනීය ස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ සියලුම මහා සාමණේරයන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමටත් එමෙන්ම උඩයා තෝප්පුවේ ග්‍රාමීය වැඩිහිටි කමිටුව මීගමුව වැඩිහිටි මණ්ඩලය මීගමුව බෞද්ධ මන්දිරය මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනයන් සහ මෙම ස්ථානයේ ධර්මයේ ශ්‍රවණය කරන සඳහා පැමිණි මෙම පිරිස් නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලුම මීගිය ඥාතීන් සිහිපත් කරගෙන තමයි මේ පින්කම සිද්ධ කරන්නේ මේ පින්වත් පිරිස. විශේෂයෙන් අපට මේ පින්කමට ආරාධනා කළේ අපේ අප්‍රසිද්ධියේ ශාසනික පැත්තෙන් ගිහි බෞද්ධයෙක් හැටියට තමන්ගේ සියලුම සමාජිකාවන් ඒකරාශී කරගෙන තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය සියල්ලක්ම කැප කරලා ස්වේච්ඡාවෙන් නිස්තරණ අභ්‍යාසයෙන් කටයුතු කරන අපගේ ශ්‍රීලාල් මැතිතුමාගේ මඟ පින්වීම ඔස්සේ මේ ආයතනයේ ඒ තරුද්ද බෞද්ධ සමිති ආයතනයේ ඒ නිලධාරීතුමා තමයි අපට ආරාධනා කළේ. ඒ නිසා ඒ අයටත් මේකේ ආනිසංස ඒකාන්ත වශයෙන්ම ලැබෙනවා. ඒ වගේම මෙම ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු බෝධි සම්භාර කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට ඒ වගේම මහා විෂ්ණු කතරගම ශ්‍රී ශ්‍රමණ සමන ආදී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරන්න තමයි චේතනාව. අනිත් එක තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න චේතනාවෙන් තමයි මෙවැනි උදාාරතර ධර්ම දානමේ පින්කම් සිද්ධ කරන්න මේ පින්වත් පිරිස යොමුසුළු වෙන්නේ. එනිසා ඒ සියලු යහපත් අරමුණු ඉෂ්ට කරගන්න ඔබ හැම දිනාටම මේ තුලින් භාග්‍ය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි සාදුකාරයක් දෙන්න. හොඳයි සාදුකාරයක් දෙන්න. හොඳයි අද මේ තරුණ බෞද්ධ සමිතියේ මීගොමුව සියලුම නිලදරුවන් නිලධාරීතුමන්ලා සමාජිකාවන් ගේ සහභාගීත්වයෙන් අපේ ශ්‍රීලාල් මැතිතුමාගේ ඒ මඟ පෙන්වීම ඔස්සේ අපිව මේ පින්කමට සම්බන්ධ කරවලා මහා කුසල සම්භාරයක් අත්පත් කරගත්තා. දැහත් ගිලම්පස ආදී පූජා කළා.
ඒ වගේම ගරු බණ්ඩ පරිස්කාර දහම් පඬු පූජා කළා. මේ සියලු පූජාවන් සිද්ධ කරලා ඒ තුලුත් මහා කුසල සම්භාරයක් අත්පත් කරගත්තා. මේ සියලු කුසල සම්භාරයන් මේ පින්වත් පිරිස වගේම තවත් පිරිසක් අනුමෝදන් වෙන සෑදී පැහැදී සිටිනවා. සදෙව්ලොවට අධිපති සක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාට විරෝධ විරූපාක්ෂ වෛස්කර සතරවරන් දෙවි හාමුදුරන් වහන්සේලා, සියලුම දිව්‍ය ලෝකවල දිවි රාජෝත්මයන් වහන්සේලා, බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා, අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා, අටමත්තාන තොලොත්තාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා, මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන් විභීෂණ ඊශ්වර ගණපති නාද දැරිගොණ්ඩ ගම්බාර සිද්ධ පත්තිනි සරස්වති ත්‍යාකාන්ත මහාලක්ෂ්මී වල්ලිය භද්‍රකාලි මෑණියන් සියලුම දිව්‍ය දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරන සෑදී පැහැදී සිටිනවා. මේ සියලුම දිව්‍ය දේවතාවුන් වහන්සේලාට බ්‍රහ්ම රාජයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ඇසීසුරු බ්‍රහ්ම ඇසීසුරු වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහ මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන දෙවියන් ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම විශේෂයෙන් මේ මුලින් නම් සඳහන් කළ අපවත් වී බදාල නායක මහිමිපාණන් වහන්සේලා වර ප්‍රමුඛ මේ ශීලම පූජනීය ස්ථානයේ ශාසනික කටයුතු ශාසනීය උන්නතිය උදෙසා වැඩ කටයුතු කරමින් මිය පරලොවන්ට යෙදුණු සතර පේරුවේ දායකකාරක ආදී ශීල පූජනීය ස්ථානයන්දී ඒ වගේම රට දැය වෙනුවෙන් සේවය කළ දීපිදුවා රණවිරුවන් සුනාමි ව්‍යසනයෙන් ජල ගැලීම් වලින් නායයන් වලින් නොයෙක් ආපදාවන්ට පත් වෙලා මිය පරණ ශිළුමීගේ ඥාතීන් ඒ වගේම මේ බෞද්ධ සමිතියේ සමාජිකයන් හැටියට ඒ වගේම සභාපතිතුමාලා ලේකම්තුමාලා භාණ්ඩාගාරික නොයෙක් නිලතල දරපු කාර්ක සභික අය ඇතුළු සියලුම සමාජිකාවන් මේ පරලෝක ගිහිලා සිටින්න පුළුවන් ඒ ශිළුමීගේ ඥාතීන් ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැමදෙනාගේම නමින් මේකිය පිරිසින්න පුළුවන් එහිමීගේ ඥාතීන් ඒ වගේම අපි සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී අපිට මව් වෙච්ච පියා වෙච්ච සහෝදරයෝ ඥාති විලුවෙච්ච ඇත්තෝ යම් සතර අතරක් ගන්න පින් ගන්න තැනක සිටින්න පුළුවන්. එහෙම සිටිනගේ මේකිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප මේම සියලු අසල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි ලෝවැසියන් නමින් මේ පරලෝ යන සියලු මේකිය ඥාතීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා. සංසාර ගත වැරද්දක් නිසා දුක්තිගාමී ස්ථානයක උප්පත්ති ලබන දුක්තිගාමී ස්ථානයෙන් අත මිදේවා. සුගතිගාමී තත්ත්වයටපත් වෙත්වා. සුගතිගාමී ස්ථානයක උප්පත්ති ලබන සුගතිගාමී තත්ත්වය වඩා වර්ධනය කරගනිත්වා. කෙලවර උතුම් අමහ මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දීලා මේ ඥාති පින් අනුමෝදන් කරන් ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි සුඛීව ජීවත් වෙන මේ තරුණ බෞද්ධ සමිතියේ ඒ නිලතර දන සමාජික ඒ මහත්මීන් ඇතුළු විශේෂයෙන් අපගේ මේ පින්කමට අපට ආරාධනා කරපු ශ්‍රීලාල් මැතිතුමා එතුමාගේ ඒ පැමිණි අනිකුත් මහත්මීන් ඒ වගේම සමාජික සියලු දෙනාට ඔබ හැම දෙනාගේම සම්මත ලෝකයේ කරන කින රැකිරක්ෂා කටයුතු වෙලෙහෙළදා කටයුතු නැත්තම් ගොවිතැන්පත් කටයුතු නැත්තම් තම තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැත්තම් ඉදිරි අනාගතයේ ඉලක්ක කරන යහපත් දේවල් කියනවා. ඒ සියලු දේවල් තමන්ට ධර්මානුකූලව තමන්ට සකසා ගන්නට අවශ්‍ය වටපිටාව සකසා ගන්න හැම මොහොතකදීම තමන්ගේ සම්බුද්ධිය තුළින් තමන්ගේ විමුක්තිය තමා තුළින් සාක්ෂාත් කරගන්න හැම විටම ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුළ නිරතුරුවම ක්‍රියාත්මක වේ. සම්මා දිට්ඨි මෙන්න සම්මා සංකප්ප සම්මා වාචා තුළ නිරතුරුවම ක්‍රියාත්මක වෙලා තමන්ගේ සැපය තමා තුළින් භුක්ති විඳිමින් ඒ සැපය තුළින් අන් අයට
හිතසුව පිණිස කටයුතු කරමින් තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්න ශක්තිමත් කරගෙන ඒ යන එන ගමන අතුරු ආත්‍රාවෙන් තොරව, රාජබායෙන් තොරව, රෝගබායෙන් තොරව, මනුෂ්‍ය බායෙන් තොරව, අමනුෂ්‍ය බායෙන් තොරව, ගින්නෙන් වසවිසෙන්, මැසුමදුරු කුහුඹුවන්ගෙන්, විසකුරු සර්පයන්ගෙන්, ජලයෙන්, ආවිද වලින් හිංසාවක්, පීඩාවක් නොවී අෂ්ට ලෝක ධර්මීන්ද්‍රිය කම්පා නොවී අකම්පනීය තත්ත්වයෙන් ක්‍රියාත්මක වෙමින් දෙතිස් කුණපයන් සියලු ක්‍රියාකාරීත්වයන් ක්‍රියා විරහිත වී වායු තඬු මොසොන මොහොතේ තමන්ගේ ඒ මරණය සිදුවෙන මොහොතේ මරණයක් ඇති නොවන ආකාරයට ඒ මරණයේදී සැපය සතුටෙන් ඒ මරණයට මුහුණ දෙන්න ශක්තියමත් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිෂණ කිරිබදාල සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න දෙවියන්ට මිගේ ඥාතීන්ට ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. අභිවාදන සීලිච්ඡ නිච්ඡං මධ්‍යාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. Go.